ඊළඟට අපේ මේ කාර්ය මණ්ඩලයේ මේ නර්ඩ් එකේ කාර්ය මණ්ඩලයක් නැගිටින්නකෝ අපිට සහාය දෙන්න. පස් දෙනෙක් ඉන්නකෝ අපේ කනෝජන් නේද? කනෝජන් එළියට ගියා. එතකොට මේ අනිත් අය පාසල් වල අම්පාරේ ඉස්කෝල තියෙනවා. පොඩක් කියන්නකෝ මේ අම්පාරේ කොහොම නැගිටින්නකෝ අම්පාරේ ඉස්සෙල්ලා. අම්පාරේ. ඉස්කෝලේ මොකද්ද කියන්නේ? පාරගහ කැලේ. ටැම්පිලිය ඒක මහා ඔය පැත්තේ තියෙන පාරක්. මහා ඔය. හරි. කියන්නේ පාරගහ කැලේ හරි. හරි වාඩි වෙන්නකෝ. හරි. එතකොට බදුල්ලෙන් ඉන්නවා කුසල කන්ද ඉස්කෝලේ සර්ලා දෙන්නේ. මම පාලන ගෝතේ පහසු කරන මෙතන ඉන්න කණ්ඩායම කවුද කියලා කියනවා. එතකොට මෙතන ඉන්න රත්නපුරේ කුසල කියන ඉස්කෝලේ නැගිටින්නේ අපි නැත් කැම්ප් එකක් හිටන් කරා තිරුනිලාගේ කණ්ඩායමේ ඉස්කෝලේ. එයාලා තෝරදී ඉස්කෝලේ මේ ටීචර් ඉතාම සුවිශේෂ ටීචර් කෙනෙක්. මම පාලන ගෝතේ කියන්න නමුත් මාරම තේින්නේ නැහැ බොහොම පොඩි දරුවෙක් වගේ. හරි වාඩි වෙනකොට ලොකු කැපකිරීමක් කරන හැකියාවක් තියෙන ටීචර් කෙනෙක්. නමුත් දැන් තාම ජීවිතේ පටන් ගත්ත විතරයි. මම දැක්ක මේ ටීචර් ඉස්කෝලේ ගිහලා මැත්ස් කැම්ප් එක කරන වෙලාවේ ලොකු මේ ජවයක් තිබුණා. නමුත් මම කිව්වා අර කතන්දර කිව්වම පිටිපස්සේ මම මෙයාටමයි කිව්වේ මේ. වැඩි පටන් ගන්නකොට එන තරමක් ඒ හතුරු. මම මොන දුන්නු විදිය කිව්වේ මම මේ සම්පූර්ණ මේ ටීචර් දිහා බලාගෙන කිව්වේ ටීචර්ට ඇත්තම ප්‍රින්සිපල් ඉස්සෙල්ලම ඇටැක් කරනවා. වැඩි පටන් ගත්තොත්. ඔයාලට ඒ ජවයේ ශක්තිය තියෙන්න ඕන ඉස්සරහට යන්න. මම ප්‍රින්සිපල්ට මොන දුන්න හැටි මගේ ඉස්කෝලේ මියන කඳුරේ පස් පාගපු පාලිත සිල්ල මහත්තයා කියයි. අපි අවස්ථාවද itu kami subuh dasar kriwa teachers lah. Gua mahu ke Demni dan Silmatya mahu ni. Pertama tahu ni දේශකයෙකු හැටියට කැඳවිලි. මොකද මෙතෙක් මෙතුමාගේ ගණිතාගාර සංකල්පය සහ මේ වැඩසටහන් ඔස්සේ මගේ කාර්යභාරය වුණේ ඇත්තටම මේ නාට්‍ය හා රංග කලාව ආශ්‍රයෙන් මේ ප්‍රායෝගික වැඩසටහන් කිරීම. ඉතින් මේ වගේ වාසනාවන්ත තැනකට කැඳවීමම මම දැන් එතුමාට ස්තුති කරන්න ඕනේ. මම මේ ස්ථානයේ පැමිණෙන්නේ මම හිතන අවුරුදු 30කට විතර පස්සේ. මේ කතා කරන ස්ථානයේද මෙහෙම බිල්ඩින් එකක් තිබුණේ නැහැ 1980 ගණන් වල මට මතක නෑ කවුද මහව එක්කන් ආවේ කියලා මේ මම දැකලා තියෙන කුලසිංහ මහත්තයා. කුලසිංහ මහත්තයාව අමුමට එක්කගෙන ආවා 1980 ගණන් වල. එතකොට මේ හරිය ගොඩක් තිබුණේ කොන්ක්‍රීට් සහ කොන්ක්‍රීට් මම හිතන්නේ මේකට සමහර අය දැන් මෙතන ඉන්න ඉපදිලා නැති මේ මම කකාවේ කවුද කියලා මම තාම මේ ධර්මසිරි මහත්තයා මෙතෙන් එන්න කියලා මට ආරාධනා කරාට පස්සේ මම තාම උත්සාහ කරනවා මගේ සාමාන්‍යයෙන් මට බොහෝ දේවල් මතක හිටිනවා විශේෂයෙන් දෙබස් වගේ දේවල් තමයි ගොඩක් මතක තියෙන්නේ. හැබැයි මට මතක නෑ දැන් ඇත්තටම ගෙනාපු කෙනා හදිස්සියේ කොහේ හරි අවස්ථාවක යන්නේ නැගම
ජයලත් මනෝරත්න සර්. නෑ මනෝය නෙවෙයි. නාට්‍යකාරයෙක් නෙවෙයි. මම මොකක් හරි වැඩක් කරනකොට ඒත් ඔය නාට්‍ය සම්බන්ධව මනෝය නෙවෙයි. කුලසිංහ සර් මුණ ගැහිලා තියෙනවා. හැබැයි ලොකු වෙලාවකට නෙවෙයි. එක්ක එයා මුණ ගැහෙන්නාම මම එතන හිටියා මොකක් හරි කොහොමුණත් මේ වගේ ලොකු පරිසරයක් තිබුණේ නැහැ. ඇත්තටම. ඉතින් මේ මියුසියම් එකක් නම් තිබුණේ නැහැ. 100ක් ෂුවර්. යම් පරිශ්‍රණ මට්ටමක තමයි මේ පොඩි තැනක් තිබුණේ. පොඩි තැනක්. බුදුමත් බලන් ගලන්නේ පරම ෆොටෝ සේව් දිනන. මේ පස්සේ කාලෙක තමයි කුලසිංහ මහත්තයා මම හිතන්නේ එතකොට ඔහුගේ සොයා ගැනීම සෑහෙන සිද්ධ වෙලා තිබුණා. ඉතින් මට හරි සතුටුයි මේ වගේ තැනකට මාව කැඳෙව්වාට. මේ ධර්මසිරි සර් කිව්වම මේ මට හරි සතුටක් දැනෙනවා. මම කොහොම හරි එන්න උත්සාහ කරා. ඊයේ තමයි මම එන්න හිටියේ. ඇත්තටම ඊයේ පාන්දර තමයි නමුත් පොඩි අසනීප තත්ත්වයක් එක්ක මේ ලොකු අරගලයක් කරමින් ඉන්නේ මේ 32ක්ම නෑ ටිකක් දෙකක් තුනක් කැල්ලා දින්නේ එකක් සතියක තිස්සේ වද කරනවා. ඒ නිසා මේ දැන් මම ධර්මසිරි කිව්වා මම ගොඩක් ගණිත ගුරුවරු සමග වැඩ කරලා තියෙනවා සර්. මේ ප්‍රායෝගිකව අපි ගොඩක් කරන මීපේ මධ්‍යස්ථානයේ කරද්දී මේ මම අහන්නෙම මේ මොනහරි දෙයකට කතා කරුවම මේ මට ස්පේස් එක තියෙනවද? ඒ කියන්නේ වැඩ කරන තැන අවකාශය තියෙනවද කියලා තමයි මම අහන්නේ. මොකද මගේ නාට්‍ය හරංග කලාවේ පුහුණු කිරීම සියල්ලම ව්‍යායාම සියල්ලම කරන්නේ අවකාශයක. එතකොට දැන් මෙතන ඉන්න ගොඩක් අය මාත් එක්ක වැඩ කරලා නැති හින්දා ඔගොල්ලෝ පුදුමේ නැති මෙහාට මොකක්ද අපිත් එක්ක තියෙන ගනුදෙනුව කියලා. එහෙම තත්ත්වයක් තිබුණා ගොඩක් වෙලාවට. මේ දැන් වසර ගාණක් වෙන පොඩි කාලයක් නෙවෙයි. මේ ධර්මසිරිස මට මුණ ගැහින්නේ මම කියන්නේ ගුරුවරෙක් හැටියට මුල්ම පත්වීම උට ලැබිච්ච කාලේ. 1996 විතරනේ. 95 වගේ කාලේ. ඒ කාලේ මම කොළඹ විතරයි නාට්‍ය වැඩමුළු කරමින් හිටියේ. මට ඇත්තටම මේ ගමකට ගිහිල්ලා වැඩ සටහනක් කරන්න ලොකු උමනාවක් තිබුණා. මොකද මම ඉගෙනගත්ත නාට්‍ය කාරෝ ගොඩක් අය ලංකාවේ අය නෙමෙයි. ආචාර්ය සාලමන් ෆොන්සේකා ඇරුණම අනිත් ගොඩක් අය මගේ ගුරුවරු සාමාන්‍ය 20ක් 25ක් විතර ඉන්නවා. නාට්‍ය හරංග කලාව කියන එක මට උගන්වලා අල්ලලා දෙන්න හදපු. තාමත් මම හොයනවා. මොකද ඒකේ කෙලවරක් නැහැ. ඔබට කිව්වොත් පුදුම හිතේ මේ නාට්‍ය රංග කලාව කියන විෂය. ඒකට සීමාවකුත් නැහැ. ඒ නිසා තාමත් හොයනවා. තාමත් අලුතෙන් හම්බෙන කවුරු හරි ගුරුවරු දැක්කම උන් පිටිපස්සේ ගිහිල්ලා වැටිලා කොහොම හරි පුළුවන් නම් ඔහුට කරන්න පුළුවන් සියලුම බැල මෙහෙවර කටයුතු කරලා ඉගෙන ගන්න උත්සාහ කරනවා. අර ඉන්දියාවේ ඉස්සර සංගීතය නැටුම් වගේ ඉගෙන ගත්ත මිනිස්සු අර ගෙවල් වල ගිහිල්ලා පදිංචි වෙලා එහෙම ඉඳලානේ ගුරුකුල විදියට ඒක දැන් නැති වුණාට අපි උත්සාහ කරනවා පුළුවන් තරම් එහෙම ඉගෙන ගන්න. මොකද කෙලවරක් නැහැ. ඒක සීමාවකුත් නැහැ. ඒකට එහෙම දෙන්න දැන් ඔබතුමන්ලාගේ ක්වොලිෆිකේෂන් එක වගේ කොහේ හරි විභාග සහ ඒකට එහෙම දීමක් නැහැ. මේ නාට්‍ය කලාවට තියෙනවා ડોක්ටරේට් ඩබල් ડોක්ටරේට් එහෙම තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට එහෙම දුන්නා කියලා ප්‍රායෝගිකව වේදිකාව උඩට නැගලා මේ රඟපානකොට එහෙම නැත්නම් නිර්මාණ කරනකොට මේ ප්‍රොෆෙසර් කෙනෙක්ද ඒවා
මිනිස්සුන්ට අදාළ නෑ. අපි මේ රංගපානකොට මගේ දින සුදුසුකම් කොච්චර කිව්වත් කරන්නේ මට හරියට මගේ කටයුත්ත කරගන්න බැරි නම් මම වෙවුලනවා මිනිස්සු 10,000ක් ඉස්සරහා මේ රංගපාන කිව්වම මේ පැය දෙකක් මේ ඔඩියන්ස් එක විදිහට තියාගන්න පුළුවන් ද කිව්වොත් ඒ කාර්යභාරය කරන්න වෙනවා. මට එහෙම අවස්ථා ලැබිලා තියෙනවා ගොඩක් වෙලාවට. මිනිස්සු දෙන්න තුන් දෙනා ඉඳලා 10,000ක් 15,000ක් ඉස්සරහා අකණ්ඩව රඟපාගෙන යන්න. එතකොට ඒකට අනිතරම ප්‍රායෝගික තමන් පුහුණුව ලබලා ගත්ත දේවල් වලින් තමයි කරගෙන යන්න වෙන්නේ. මම අපව හැරෙන්නම් මේ ගුරුවරයා සහ නළුවා අතර තියෙන ලොකු සමානකමක්. ඒක මට මේ මම හිතන්නේ ඔයගොල්ලෝ තමයි අමාරුම විෂය උගන්වන අය. ඕගොල්ලන්ට කිව්වොත් සමහරට පුදු වෙන්නේ. ටීචර් මොකද කියන්නේ? ඔය කරන්නේ පර්ෆෝමන්ස් එකක් නෙමෙයි. පන්ති ඉන්නවා 40ක් බලාගෙන ඉන්නේ. 40ක් කො සමහර පන්ති වල 45ක් විතර ඉන්නෝනේ. එතකොට එක මොහොතකට පුළුවන් ද අවධානය ගන්න වෙන පැත්තකට. ගන්න බෑ. ගත්තොත් ඒ ඉන්නේ අයට ඒක නොටිස් වෙනවා. ඒක නොටිස් වෙනවා. ඒක වරදින්න පුළුවන්ද? වරදින්න බෑ. විශේෂයෙන්ම ගණන් ටීචර් වරදින්න බෑ. ගණනක් හදාගෙන යනකොට දැන් අපි පුතග්ජන මිනිස්සු වැරදුනා. වැරදින්න පුළුවන් සමහරවල්. වරදින්න බෑ. එතකොට නළුවාගේ කාර්යභාරය තමයි ගුරුවරයාගේ කාර්යභාරය. මම දකින්නේ. මම දන්නේ ඔබතුමන්ලා එකඟ වෙයිද නැද්ද කියලා. එතකොට ළමයි විනාඩි 45 සමහර ළමයි මුළු දවසේම ඉන්න. පැය කීයක් ඉන්න? පැය. සර්ගේ working hours 8 hours. 6ද? 6යි. එතන 6ම ඉන්නව බලාගෙන. වෙන ගුරුවරයෙක් හිටියත් තනියම කරන්න එපා. તો මේක performance එකක් තමයි. ඒක නා ඇත්තටම කියන නළුවටත් වැඩිය අමාරු වැඩක්. නළුවට නම් දින්නේ අර අධ්‍යක්ෂකවරයා කියලා දීපු ටෙක්ස්ට් එක. මමත් එහෙම දීර්ඝ වශයෙන්ම රංගපාලා දිනවා. වේදිකාවේ පැය 3ක් විතර අකණ්ඩව. පැය 3කට වැඩි. ඔය සැමුවෙල් බෙකට් කියලා ඉන්න නාට්‍යකාරයෙක් අහලා තියෙනවද දන්නේ waiting for Godot කියලා. නාට්‍යයක් තියෙන අහලා ඇති. ලෝක ප්‍රසිද්ධ නාට්‍යයක්. Godot එනකම් බලාගෙන ඉන්නවා. දෙන්නේ. ඒ නාට්‍ය. ඒකේ පිටු 64ක් වගේ තිබ්බා සිංහලෙන් පරිවර්තනයේ සුගතපාල සිල්වා මහත්තයා. අපේ දීප්ති කුමාර ගුණරත්න කියලා ඉන්නවා මේ. ඔය එක්ස් කණ්ඩායම කියලා තමයි කාලේ. එයා තමයි එතකොට එක්ස් කියලා එකක් තිබුණේ නැහැ. එයා මේ නාට්‍යයක් කරන්න ආපු කෙනෙක්. අපි දෙන්න හොඳට හඳුනනවා. මෙතුමා දන්නවා. අපි දෙන්න ගිය දවසක් හම්බෙන්නේ. ඒ නාට්‍ය පිටු 64ක් තිබුණා. මේ ඔය Godot එනකම් කියන නාට්‍ය. එතකොට ඒක පාඩම් කරගෙන පැය 3ක් විතර රංගපාන්න තිබුණා. මේ මම කිව්වේ දීර්ඝ වශයෙන්. දැන් ඔබතුමාලාගේ performance එක පැය 6යි. 6යි කියන්නේ ඇත්තටම හරි අමාරු වැඩක්. හරි අමාරු වැඩක්. ඒක කොහොමද ළමයාව රඳවගන්නේ? දැන් අර ඔඩියන්ස් එක අපි අල්ලන් ඉන්නේ විදියම තමයි.
හැබැයි ඔබතුමන්ලට නම් බොහොම නීති පද්ධතියක් තියෙනවා ළමයින්ට සැර දාන්න පුළුවන් එහෙම මම මේ කතා කරන්න ආපු දේවල් නෙමෙයි කතා කරන්නේ මම එහෙම ලොකුවට හිතුවෙත් නෑ කතා කරන්න මේ සර් මට කිව්වේ පොඩ්ඩක් මේ දැන් මම ඔය ගණිත වැඩමුළු වලදී මට හම්බ වෙන සර්ගේ වැඩමුළු වලදී හම්බ වෙන දරුවන්ට නම් අපි මුලින්ම කරේ මම ඇවිල්ලා කරේ මේ පොඩ්ඩක් නාට්‍ය හරංග කලාව ඒ තියෙන මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත ඒ කියන්නේ රස වින්දන පැත්ත කරන එක. එතකොට ටිකක් දවස් යනකොට මේක හවස 6න් පස්සේ වගේ තමයි අපි කෙරුවේ. ටිකක් දවස් යනකොට සමහර ළමයි මේ ફોකස් එක නැහැ. එතකොට මම ධර්මසිරි සර්ත් එක්ක කතා කරා මේ ફોකස් එකෙන් මේ අවධානය ළමයින්ට දෙන්න බෑ රසවින්දනය කියන එකටවත් දෙන්න බෑ. සාමාන්‍යයෙන් රසවින්දනය කියන එකට අවධානයක් යොමු කරන්න බැරි එක්කෙනා කොහොමද ඔගොල්ලෝ වගේ පාරදූර විෂයකට අවධානයක් දෙන්නේ? දෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ මම කිව්වා ධර්මසිරි මහත්තයාට මේක මගේ වැඩේ මේ එන්ටර්ටේනින් එකෙන් අපි ගලවමු. මට ඔයාලට අරන් දෙන්න පුළුවන්. මේ නඩු ලිලියෝ අපි පුහුණු කරනකොට ඒගොල්ලන්ගේ ප්‍රධානම අපි හදන ફોකස් එක. නඩු ලිලියෝ පුහුණු කරනකොට අපි ඉස්සෙල්ලාම හොයාගන්නේ එයාව මේ වැඩෙත් එක්ක සම්බන්ධ කරගෙන ඉන්න අවධානය තියාගන්න. මොකද අපි කන්සන්ට්‍රේෂන් කියන එක අපිට 200ක් ඕන. වේදිකාව උඩට නැක්කම. එතකොට ඒකට අපි ව්‍යායාම රාශියක් කරනවා. මම කිව්වා මම එන්නම් ධර්මසිරි මහත්තයා පාන්දර. ඇවිල්ලා මම ඔයාට මේ ළමයි ටික ફોකස් එක හදලා දෙන්න. ඊට පස්සේ ඔයා ගණන් උගන්වන්න පටන් ගන්නවා. හැබැයි අපිට සාර්ථක ඊට පස්සේ අපි ඉල්ලුවා සමහර ඉස්කෝලවල ඉන්න ඔය ඔක්කොම ගුරුවරු අයින් කරන ළමයි මැට්ටෝ කියලා ඉන්නේ. අනිත් මැට්ටෝ දෙන්න අපිට තෝරන. මැට්ටෝ දෙන්න. ඉගෙන ගන්න බැරි, ගණන් බැරි. හැබැයි අන්නර ફોකස් එක හැදුවට පස්සේ අපිට අපි ඉස්කෝලවල වැඩ කරා ඒ ළමයි ප්‍රතිඵල පවා පෙන්වුවා සෑහෙන පිරිසක් පෙන්වුවා. එහෙම මේක ඇතුලේ පොඩි වසර කීපයක් කරපු වැඩක් ගොඩක් හදන්න නැති වුණා. පරිශනාත්මකව අපිට තොර ළමයි දැන් මම නාට්‍ය කලාවේ ආචාර්ය සාලම ෆොන්සේකා තමයි මට විද්‍යාත්මක ප්‍රවේශය ඉගෙනුවේ මුලින්ම. එතකොට සාල්මන් ෆොන්සේකා තකින් මුලින්ම මම ඉගෙන ගත්ත එක තමයි මේ උපන් හැකියාවෙන් විතරක් රංගපානවා කියන එක බොරුවක්. මේක බොරුවක්. මේක මිත්‍යාවක්. මේ ඇක්ටිං වලට මේ කොන්ස්ටැන්ටින් ස්ටැනිස්ලාව්ස්කි කියන කෙනෙක් තමයි මේ විද්‍යාත්මක ප්‍රවේශය හදන්නේ. ඒකට ඒ විද්‍යාත්මක ප්‍රවේශය ඉගෙන ගත්තම මේ සමහර බෝඩ් එකක් මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේ. අවශ්‍ය වුණොත් යමක් ඉගෙනීමක් නෙවෙයි මම ගුරුවරයෙක් හැටියට ගන්න එපා. මේ මොන හරි ලියලා වෙන්නම් හරි. මේ my god. මේ ස්ටැනිස්ලාව්ස්කි එතකොට මේ කියලා දීපු එක තමයි උපන් හැකියාව කියලා එකක්. එහෙම නෑ. රංගපෑමක් දැන් සමහර අය කියන එයා මමත් හිතන් හිටියේ මටත් උපන් හැකියාව තිබුණා කියලා. ওই පන්තියට යන පස්සේ තමයි මම තෝරගත්තේ නෑ. මේක උපන් හැකියාවම නෙවෙයි. ප්‍රධානම දේ තමයි අවබෝධය. එකක් තමයි අපි ආසාව.
අපි කරන්න යන එකට තියෙන ආසාව. ඒතර ආසාව හින්දා අපි මේකට ફોકસ කරනවා. ફોકસ කරපු ගමන් අපිට සමහර දේවල් අවබෝධ වෙනවා. ඊට පස්සේ තමයි අපි මේක අල්ලගන්නේ. මොකද මම අදටත් විශ්වාස කරන එක තමයි මම ඔය දැන් මෙතන ඉන්නේ ඔක්කොම මැත්ස් ටීචර්ස්ලා. හැබැයි මම කියනවා ඔයගොල්ලෝ ඔක්කොටම හොඳට රඟපාන්න පුළුවන්. සමහරවිට මටත් වැඩිය හොඳ රඟපාන්න පුළුවන්. මම හොඳන්නේ රඟපාන කෙනෙක් හැටියට. හැබැයි මට වැඩිය හොඳට රඟපාන්න පුළුවන්. කීප දෙනෙක් මෙතන ඉන්න හැකියාවක් තියෙනවා. ඒකට මේ ඒක පුහුණුව ලැබුවට පස්සේ අදාළ ව්‍යායාම කරාට පස්සේ නිකම් වෙනවා. ඒක අපි ඔප්පු කරලා පෙන්නනවා. මොකද සමහර අපි මේ ඔයගොල්ලෝ වගේම ගණිත ගුරුවරු එක්ක වැඩ කරපු අවස්ථා ගොඩක් තිබුණා. අපි මට සෑහෙන ප්‍රමාණයක් ගණිත නාට්‍ය හරහා තමයි මට ඇත්තට මේක ලැබුණේ. කාලයක් මේ ගණිත නාට්‍ය කිරීම පිළිබඳ ලංකාවට ඇත්තටම කවුරු ඒක දැම්මද දන්නේ නැහැ. ඒ සංකල්ප ඉතාම වැදගත්. පස්සේ මම ඒකේ ඉතිහාසය හොයනකොට ජර්මන් නාට්‍යකරු කියන හයිනමුලර් කියලා ඔහුගේ පොතක සඳහන් වෙනවා ඇත්තටම ඇමරිකාවේ තමයි කවුරු හරි කරලා තිබ්බේ. ඒ මුල් අවස්ථාව. ඔහු දුටුවා කියලා නිව්යෝර්ක්වලදී මැත්ස් පාවිච්චි කළා නාට්‍ය. ඔහු සඳහන් කළා දෙනවා. හැබැයි ලොකුවට නාට්‍ය කලාවේ කවුරුත් ඇත්තටම කියනවා නාට්‍ය කලාව අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබිලා නැහැ. මේ දැනට අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා එංගලන්තයේ ෂේක්ස්පියර් එංගලන්තේ වුණාට මහා නාට්‍යකරු එංගලන්තේ වුණාට අධ්‍යාපනයත් එක්ක නාට්‍ය කලාව ගලපගෙන නැහැ. ඔය මේ එක ගුරුවරියක් මේ සාහිත්‍ය හරි මොන හරි උගන්වන ගුරුවරියක් තමයි මුල් වතාවට නාට්‍ය ළමයිට උගන්වන්න හදන ඉස්කෝලේ. එහෙම තත්ත්වයක් තියෙනවා. පස්සේ කාලෙක හැදෙනවා මේ ව්‍යාපාරය TIE කියලා. Theatre in Education. ඒකෙදි වෙන්නේ ළමයි ගුරුවරුත් එක්ක වැඩ කරන්න නාට්‍ය ශිල්පියෙක් යනවා පන්තියට. ගිහිල්ලා නාට්‍ය දේවල් උගන්වනවා. අර ගුරුවරයෙක් එක්ක එක්කහුව වෙලා. මේකට TIE කියලා ලොකු ව්‍යාපාරයක් කරනවා. Theatre in Education. ඊට පස්සේ තමයි මේ තියට උගන්වන්න පටන් ගන්න. මේ එංගලන්තය හරහා තමයි වෙන්නේ. ඊපසෝක ලෝකේ හැමතැනම යනවා. අද එහෙම ගිහිල්ලා මේ වෙනකොට ඔගොල්ලෝ දන්නා දැන් ලංකාවේ A level වලට O level වලට දැන් මම හිතන්නේ grade 5 වෙනකම් නාට්‍ය හා රංග කලාව ඇවිල්ලා තියෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ තිබුණේ නැහැ. 80 ගණන් වල මම grade 9 වගේ ඉන්නකොට තමයි අපේ ඉස්කෝලේ කෘෂි විද්‍යා ගුරුවරයෙක් තමයි නාට්‍ය හදන්නේ. අපේ නැටුම් සදලා හිටියා. සංගීතෙත් තිබුණා, වෙස්ටර්න් මියුසිකුත් තිබුණා, ඊස්ටර්න් තිබුණා. නාට්‍ය කලාවට වෙනම ගුරුවරයෙක් හිටියේ නැහැ. නාට්‍ය ඉගෙන ගත්ත කෙනෙක් එහෙම නැහැ. නාට්‍ය ශාස්ත්‍රය කියලා හෝ රංග කලාව උගන්වන්නේ එහෙම ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තිබුණේ නැහැ. සමහරව කියනවා ඒගොල්ලෝ ඉගෙන ගත්තා කියලා මම නම් දන්නේ කොහෙද. එහෙම හැබැයි පස්සේ කාලෙක තමයි විශ්වවිද්‍යාලයට පවා මේවා ආවේ. ක්වොලිෆිකේෂන් හැටියට. එතකොට මම ආයන්න අතෙන්ද එතකොට ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් මේ මැතමැටික්ස් කියන තැන එක්ක නාට්‍ය කොහේ හරි ලෝකේ සම්බන්ධලා දෙනවා. ඇමරිකාවේ තමයි මම හිතන විදිහට මොකද ඒ හයිනමුලර් කියන නාට්‍යකරුවා දීලා දෙනවා මැතමැටික්ස් බේස් කරලා නාට්‍ය හැදුවා කියලා. ඉතින් මම තමුන්නාන්සලාගේ පද්ධතියත් එක්ක මට මේ විශේෂයෙන්
ගණිත ශාස්ත්‍රයට සම්බන්ධ වුණේ මෙන්න මේ මැතමැටික්ස් එක්ක නාට්‍ය හදපු නාට්‍යයකට උදව් කරන්න ගිහිල්ලා මේ මම හිතන්නේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමිය තමයි මේ අවස්ථාව මට උදා කරලා දුන්නේ ධර්මසිරි මහතා හරහා මේ ඊට පස්සේ මම ඔන්න මැතමැටික්ස් ආයත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි ගොඩක් වැඩසටහන් ඉවර වුණාම මොකද මගේ වැඩසටහන මෙහෙම දේශන නෙවෙයි ඇත්තටම. දේශන නෙවෙයි. ගොඩක්ම ප්‍රැක්ටිකල්. ඒකට මම එතෙන්ට එන්නම්. ඒක මට ලියලා පෙන්නන්න ඕනේ. එතකොට මේ ප්‍රැක්ටිකල් වැඩසටහන ඉවර වුණාම ගොඩක් ගණිත ගුරුවරු කිව්වේ අනේ මේ පාලිත මහත්මයා අපි දැනන් හිටියේ නෑ අපේ ඇඟ ඇතුලේ මෙච්චර ආටිස්ට් කෙනෙකුත් ඉන්නවා කියලා. මගේ පිළිතුරු උනේ ආටිස්ට් කියන එක අපි හැමෝගෙම ඇඟ ඇතුලේ ඉන්නවා. එකම දේ අපි ඒක ස්පර්ශ කරන්නේ නැහැ. අපි කියනවා ඒක මේ ඒවට කියනවා මේ අර hidden resources තියෙනවා. හැමෝම දක්ෂයි. මම දකින්න විදිහට. අද මම හිතන විදිහට. දැන් සර් කිව්වා අවුරුදු 50යි කියලා. මේ මට සතුටු වෙනවා මම සර්ට වැඩි පැතිමත්. මගේ මේ පොඩි කාලෙට මම තේරුම් ගත්ත දේ තමයි මේ ජීවිතේ එහෙම හැකියාවක් නැති අය ලෝකේ නැහැ. ලෝකේ ඉන්න හැම කෙනෙකුටම මේ උපදින හැම සත්වයක්ම අර සත්තු ගැන අපි කතා කරන් වෙලාවක් නැති ඉඳ කතා කරන්න පුළුවන්. හැමෝටම යමක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපේ අර ආකල්ප වලින් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි මොකක් හරි විශයක් ඉගෙන ගන්නවා ඊට පස්සේ අපි කියනවා හරියට බෑ මට විතරයි පුළුවන්. මේක තමයි හැමතැනම මම දකින විදිහට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි සන්නද්ධ වෙනවා ඊට පස්සේ අපි කියනවා මට විතරයි පුළුවන්. එහෙම එකක් නෑ. මම අවුරුදු 40 ගාණක් වැඩ කරලා තියෙනවා මේ ශාස්ත්‍රයේ. නිර්මාණත් මම හිතන්නේ 1000කට ආසන්න සංඛ්‍යාවක වැඩ කරලා ඇති. මට තාම කියන්න බෑ එහෙම. මොකද එහෙම කියන්න බෑ. අපි දකින්න හැම කෙනෙක්ම බොහොම දක්ෂයි. ඒකට ඕගොල්ලන්ගේ විශ්ය ගත්තත් මම හිතන්නේ ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. හැම කෙනෙක්ටම මේක කියලා දෙන්න පුළුවන් කියන තැන. ඒතකොට ධර්මසිරිස මේ තැනට කියොත් මම ධර්මසිරිස දැන් අපි ඉස්සෙල්ලාම වියන කඳුරේ වැඩසටහන කරනකොට මම වැඩ කළා මම ධර්මසිරිසට කිව්වේ මේ මෙහි පුදුම දක්ෂ අය. ඒ කියන්නේ ආයේ ඒගොල්ලෝ මට තිබ්බ කනගාටුව තමයි මම කොහොමද මේ ළමයි සම්බන්ධ කරන්නේ? මට මේ ළමයි අරන් යන්නත් බෑ කොළොත්. මට පේනවා දැක්කම අපි වැඩසටහන් දෙකක් කරා. එකක් 96 ඊට පස්සේ 99 හිටියේ. එකම එක්කෙනයි මට හම්බුනේ. පස්සර කරපු වැඩසටහනේ එයා මේක පාටිස් කෙනෙක් ඇද්දේ සෑහෙන වැඩ කරා. හැබැයි සමහර අය හිටියා ඒ වැඩසටහන ඇතුලේ මම දැක්කා විශේෂයෙන්ම ගායන හැකියාවක් තියෙන කෙනෙක් හිටියා මේ ගෑනු ළමයි. ඒ ළමයා ඔය මොනවා වුණාද කියලා හොයාගන්න බෑ. අපිට හිතෙනවා එයා ආවනම් ඇත්තටම ලංකාවේ අද සාමාන්‍යයෙන් ඔය නිරෝෂා විරාජිල්ල එතකොට ඇවිල්ලා හරියට ඇවිල්ලා නැහැ. ඒ වගේ තත්ත්වයට යන ගායන හැකියාවක් තිබුණා.
මොකද සමහර වෙලාවට දුකයි ඒගොල්ලෝ හැකියාවත් එක්ක හිමම හැංගිලා යනවා. එතකොට අපි ගුරුව ඒ කියන්නේ කොච්චර වැඩසටහන් කෙරුවා සමහර අයට අපිට මේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඒගොල්ලන් යන්න ඕන පාත් එක හදලා දෙන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. එතකොට දැන් අපි ඒක හොයලා දෙන්නවත් පුළුවන් නම් හොඳයි කියන දැන තමයි ඉන්නේ. දැන් මම කියන්නේ ක්ලාස් රූම් එක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් තරම් එහෙම හඳුනාගෙන ඒගොල්ලන්ව ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒගොල්ලන්ව මේ සමහරවිට මැතමැටික්ස් වලින්ම නෙවෙයි ඊට පස්සේ සමහරවිට සයන්ස් වලින් යන්න පුළුවන් වෙන වෙන දේවල් හඳුනා ගන්න ලැබෙනවා නම් ගුරුවරයෙකුට ඒක ගොඩක් වැදගත්. ඒ කියන්නේ යාට පාත් එක පෙන්වන්න පුළුවන්. මැත්ස් කියන විෂය ලංකාවේදී මම දකින්නේ තමා වෙන්නේ කිව්වද මිනිසුන්ට ගොඩක් අය පාවිච්චි කරුවේ මේක වර ගණන් බෑ ඉතින් ඔයා මැට්ටෙක් එහෙම එකක් තියෙන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ තමුන්නාන්සලා තමයි ඒක ගොඩ ගන්න ඕනේ. තාමත් අපි දකිනවා සමාජයේ එහෙමයි. සමාජයේ ආකල්ප වශයෙන් මැත්ස් වගේ දේවල් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඒකට හේතු තියෙන්න පුළුවන්. විශේෂයෙන් දැන් අපි ගත්තොත් දෙවන ලෝක යුද්ධේ පොළොව අහලා ඇති මේ මුළු යුරෝපෙම මේ දෙවන ලෝක යුද්ධෙදී කඩාගෙන වැටෙනවා. මුළු ලෝක ආර්ථිකය දැන් මේ දවස්වල තියෙන හැම ප්‍රශ්නයක් හැබැයි තාම තුන්වෙනි එක පටන් ගත්තේ නැහැ. පටන් ගත්තොත් දැන් ඊයේ පාන්දර මම 3:45ට නැගිටලා ගිහිල්ලා පෙට්‍රල් ගහගත්තා. ඒ ගහගත් දින තමයි අද එන්න පුළුවන් උනේ. දතේ අමාරුස් තියෙද්දි එතන පාන්දර 4 ගානක් මම පොලිමට ගියේ. එතන මිනිස්සු කරන්නේම පොලිම පයින්න උත්සාහ කරනවා ඉස්සරහින් ඉන්න උත්සාහ කරන ෂෙඩ් එක ඇරලත් නැහැ. පෙට්‍රල් මම ඉතිසෙල්ලා දවසේ රෑ කිලෝමීටරයක් පොලිමේ හිටපු හින්දා මට ඒ ෂෙඩ් එකේ අයිති එක්කෙනා කිව්වා උදේ 6ට ඔයා හරියට හිටියොත් ඔයාලට ගහ ගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසයෙන් ඉන්න මම මගේ තියෙන පෙට්‍රල් ටික නාස්ති කරගෙන මම ටවුන් හෝල් එකට ගිහින් පාන්දර 4 ගානකට පොලිමේ හිටියා. මේ නැත්නම් අද ඉන්නත් බැරි වෙනවා. මෙතෙන් ඉන්න බැරි වෙනවා මට හොඳටම අමාරුයි ඒත් මම ගිහින් හිටියා. හැබැයි මට ඒක ලොකු අස්වැසිල්ලක් වුණා එතෙන්ට ගියේ ඒක. මොකද මම දැක්ක එකක් තමයි කෙනෙක් ඇවිල්ලා එතන ඉන්න ගමන් සංවාදයක් ගොඩනගා ගන්න හදනවා. මේකට වැඩිකරුවා කවුද? හැමතිස්සම හොයනවා. වැඩිකරුවා කවුද? මට ගොඩක් වෙලා මම කතා කරන්න බැරි ඉඳලා මේ මම මාස්ක් එකක් දාගෙන ඉඳී ඒතර කවු වැඩි අඳුරගත්තෙත් නෑ මම එකම පුද්ගලයා මම අඳුරගත්තේ. හැබැයි ටිකක් වෙලා යනකොට කට්ටිය අඳුරගත්තා. කළුවරේ ඉඳලා අඳුරගන්න බැරි වුණා. මම දැන් කතා කරගෙන ඉන්නවා. මම මේගොල්ලෝ දැන් මේ පෝලිං වලට බයිනවා අර මේ සේමේ මං ඉඳලා තියෙනවා මීට වැඩි දිග පෝලිං වල කියලා. එතකොට මට තේරුණා ඒ කට්ටිය ඔක්කොම මට වඩා වයසේ අඩු අය. පෙනුමෙන් නෙවෙයි. හයිසි. මේ සමහර වෙලාවට එතන ගියාය. ඒකෙන් මම හොයාගත්ත ටක් ගාලා. මම 77 පාම් පොලිමේ ඉඳලා තියෙනවා. ඒ පොලිම මීටරි දිගයි. හැබැයි මම පාම් පොලිමේ හිටියම 799ට පාම් ගෙඩියක් මට ෂුවර් එකටම හම්බ වෙනවා. හැබැයි ඊයේ හිටපු පොලිමේ මට කිලෝමීටරයක් විතර මට පෙඩි අන්තිම එක්කෙනක් ගහගෙන ඉවරලා යනවා. කිව්වම ඔන්න පොඩ්ඩක් අර දැන් අර බැන හිටපු අය අඩු වෙන්න පටන් ගත්තා. ඇත්තද? ඊට පස්සේ මම ඉඳලා තියෙන සම්පකාර පොලිමේ. කීයේ මතකයි? සම්පකාර පොලිමේ. ලුණු කිලෝ එක රුපියල් 2.50යි. අල කිලෝ එක 2යි
කියන්නේ මොකද මම හරි සතුටුයි ඒ පොලිම වල හිටියට. එතකොට මම අහගෙන ලංකාවට ඩොලර් නැහැ. ඒ ප්‍රශ්නයක් තිබිලා නැහැ. හැබැයි මිනිස්සු අදටත් කියන්නේ අයියෝ ඒ කාලේ කිසි දෙයක් ගන්න නැහැ. ගන්න නැහැ. හැබැයි මම නම් අහලා නැහැ එකෙක්වත් බඩගින්නේ මැරුණා කියලා. හැමෝම කෑවා. ඒ ඉන්දියාවේ ගත්තොත් ඊපස් එකෙක්කෙනා ඔහොම කතා කරා මේ ඊපස්සේ මං කිව්වා මේ ඉන්දියාවේ හැමෝම ගෑස් ඉල්ලන්න ගියොත් මොකද වෙන්නේ කියලා. පොලිම කෙලවර කොහෙද තියෙන්නේ? ලංකාවේ තමයි තියෙන්නේ පොලිම කියලා. ලංකාවේ නේ ඕස්ට්‍රේලියාවට යනකම් පොලිමක් හදන්න පුළුවන්. ඉන්දියාවේ හැමෝම ගෑස් ඉල්ලුවා. හැබැයි ඉන්දියාවේ එහෙම ගෑස් ඉල්ලන තත්ත්වයක් නැහැ. ඒතර බල ශක්තිය කියන එක ඒගොල්ලෝ ඉඩදී පොඩි කල්පනා කරලා වෙනවා. ඒකට පොඩි හේතුත් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මොකද ඒකේ මේක කියන්නේ ටීචර් කියන්නේ අයිඩියා එකක් එන්නේ මට ඉතින් ඉන්දියාවේ මම දන්නේ මගේ මම වැරදි දන්නේ මම පොඩි සංවාදයක් කරන්නේ ගණන් වලින් එළියට ගිහිල්ලා නැහැ අපේ ගෙදරක එළවලු ජාති කීයක් කනවද කැරට් වෙනම හදනවා බෝඩ්කි වෙනම හදනවා චිකන් එක පරිප්පු වෙනම හදනවා හැබැයි ගොඩක් අය ඉන්දියාවේ කරීස් කියන්නේ එකට තියෙන්නේ සාම්බාර් වල දකුණු ඉන්දියාව වල දැන් තමිල්නාඩුවේම උදේට හදන සාම්බාරුවේ ඔය ඔක්කොම තියෙනවා අපි ඒකට දාන වට්ටක්ක වෙනම හදනවා මං කියන්නේ මේ වෙනස් වෙන්න කියලා. හැබැයි අර්බුද කාලයකදී අපිට කරන්න පුළුවන් අපි කරනවාද? කවුරු හරි කිව්වොත් අපි මොකක් ඇමතිවරයෙක් කිව්වා කියලා. කිව්වම ඉවරයි. ඇමතිවරයා සම්පූර්ණයෙන්. මොකද එහෙම තත්ත්වයක් තියෙනවා. අරලිය ගහ මන්දිරේ මම වෙලාද නේද මේ මම ඇත්තටම ගොඩක් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අපි කැම ඇවිල්ලා තිනවලු කමු කියලා කියනවා සමහරවිට මේ දීපාන්තර පහට ඒක අපි තාත්තෝ මේ අර සාම්බාර් දැන් ඊට පස්සේ මේ අරලිය ගැන මම කතා කරන්න ඕනේ අරලිය ගහ මන්දිරේ කියලානේ අපේ අප්‍රාමාත්‍ය අරලිය කියන ගහ ලංකාවට ආපු ඇටි ආලා දිනන මේ මම ඔය එක විශේෂයකටත් අදාළ නැහැ මේ මම ඉන්නේ නාට්‍ය කලාවේදී මේ සමහරවිට අපිට තියෙන මේ ලොකුම දේ අපි අපේ විශේෂ නොවන දේවල් අපි හරියට හොයන්නේ අපේ විශේෂයට ඒවා කොහොමද අදාළ කරගෙන අරලිය ගහ ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ භූමිය පාලු කරන්න. මේ හේතුවකට නෙවෙයි. පස්ස පාලු කිරීම සඳහා ආදරයකට එහෙම නෙවෙයි. ඒතර මල් කඩන සංස්කෘතියක් දකින්න පෘතුගීසි. හැමදාම උදේට අම්මලා කරන්නේ මල් කඩනවා. මල් කඩනවා බුදුහාමුදුරන්ට පූජා කරනවා වඳිනවා. මේ හින්දාම තමයි මේකට ගහ ගන්නත් බැරි. මේක අල්ලන්නත් බැරි. ඔක්කොම තමයි මේකේ කෙලවර දෙන්නේ. දනදා වහන්සේ ආරක්ෂා කරගෙන හන්ද උඩරට තියාගෙන ඉන්නවා. හන්දගෙන ඉන්නවා. මේක රකින්න. භූමියක් රකින්න. රට ආරක්ෂා කරන්න දෙන්නේ රට ආක්‍රමණය කරන්න දෙන්නේ නැහැ. එතකොට කොහොමද මේගොල්ලන්ට හම්බ වෙනවා? මේ කිරි ඇහැට වැටුනම ඇසු අන්ද
කිය හැකි. ඒ නිසා මෙන්න ලංකාවට ගිහිල්ලා හිටවන්න ඕනේ හොඳ ගහ. ඔය හිටවපු ගස් ඔක්කොම වෙනල්ලා හිටවපු ගස් ඔක්කොම ආදරයට හිටවපුවා නෙමෙයි. ඒක දැන් අපි ගොඩක් වෙලාවට කතා කරන ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගය තේ වයින් එපා. තේ හිටවන්නත් ඒගොල්ලෝ ප්‍රධාන හේතුවක් වෙනවා. මේ 18 කැරල්ල වෙලාවේ ඒකත් ඔය පැත්තේ ඉල්ලස්සේ ඇවිදලා තමයි හොයාගත්තේ. ඒගොල්ලන්ට වැවිල්ලක් ඕනේ මේ ගස් මීට වැඩිය උසයන් නැති. ඒත් මේ කන්ද උඩට තිබ්බ කැලේ ඉඳ තමයි ඒගොල්ලන්ට ලොකුම ත්‍රෙට් එක එන්නේ. මේ රට අල්ලලා තියාගන්න බැරි. ඒ නිසා මේ තව ගොඩක් හේතු තියෙනවා තේ මේ හිටවන්න. නමුත් අපි තාම ඉන්නේ තේ අල්ලගෙන තේ වලින් යැපෙන. එහෙම තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ අපි තව ටුට්ටක් මම වැඩි කතා කරන්නේ තව විනාඩි 30ක් 40ක්වත් කතා කරන්න කාලා ඇවිල්ලා අපි කතා කරමු ටුට්ටක් මේ ඔව් ගොඩක් අය මානසික පාටක් තියෙනවා නැත්නම් ටීචර්ස්ලා ගිලිය ගන්න මේ පොඩි ප්‍රායෝගික දේවල් ටිකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා ගොඩක් ලොකු ඒවා නෙමෙයි පොඩි ඒවා මොකද මම පුරුදු ඒවා කතා කරන්නේ නැහැ මම ගොඩක් වෙලාවට